අයිබෝවන් අපි අද සිදු කරන වැඩසටහන NVQ මෝටර් යාන්ත්‍රික විෂය පතය තුල අපි දන්නවා යුනිට් 16ක් තියෙනවා. මේ පළවෙනි යුනිට් 6 තුල ක්‍රියාත්මක වන්නේ නැත්නම් ඔයගලන්ට පැහැදිලි වෙන්නේ එන්ජින් සම්බන්ධව තියෙන කරුණු කාරණා. ඒකේ උදාහරණයක් විදිහට ගත්තොත් 6 වෙනි යුනිට් එක සම්පූර්ණ එන්ජිමක් අලුත් වැඩියා කිරීම. දැන් මෙන්න මේ ශිෂ්‍යයෙක් මේ සඳහා යොමු වෙනකොට සිද්ධ වෙනවා ඔබට අලුත් පාඩමකින් අලුත් අද දිනේ පාඩමකින් දැනුවත් කිරීමට තමයි මේ සූදානම් වන්නේ. අපි දන්නවා මීට අමතරව උසස් පෙළ විෂය පතය තුල තාක්ෂණ විෂය පතය තුලත් මේ මෝටර් යාන්ත්‍රික ශිල්පයේදී මේ එන්ජින් පිළිබඳ තියෙන දැනුවත් වීම නැත්නම් මේ තියෙන කරුණු කාරණාදිය මෙහි තියෙනවා. එතකොට අංශ දෙකකින් ඔබට මේ පිළිබඳව ඇත්තටම වැදගත්කමක් තියෙනවා. මොකද NVQ කරන කට්ටියටත් උසස් පෙළ තාක්ෂණ විෂය හදාරන අයටත් මේ සිව්පහර එන්ජින් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අද අපි විස්තර කරනවා. දැන් අපි බැලුවොත් අපි පාවිච්චි කරන මෝටර රථ ගත්තාම බහුතරයක් වාහනවල දකින්න ලැබෙන්නේ එන්ජිමක්. අනිකුත් වාහන ගත්තාම ඒක විදුලියෙන් ක්‍රියාත්මක වන විදියකට තියෙන. මේ මොන වාහන ගත්තත් මේකේ තියෙන යාන්ත්‍රික ශක්තියක් තමයි මේ එළියට එන්නේ. එතකොට මේ යාන්ත්‍රික ශක්තිය අපිට මේක වර එක අපිට ඇති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් උදාහරණයක් ලෙස අපි විදුලි බුබුලක් ගමු. ඒකෙන් නිකුත් වෙන්නේ ආලෝක ශක්තිය. දැන් මේ ආලෝක ශක්තිය අපිට නිෂ්පාදනය කරන්න බෑ. අපි මෝටර එකක් ගත්තොත් ඒකෙත් යාන්ත්‍රික ශක්තිය. අපිට කළ හැක්කේ තව ශක්ති ලෝකයේ තියෙන විවිධ වූ ශක්තියින් අරගෙන ඒක තවත් ශක්තියක් බවට පරිවර්තනය කිරීමක් තමයි. දැන් අපි විදුලි බුබුලම උදාහරණයට ගත්තාම ඒකෙදි වෙන්නේ විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. එතනදී අපි ඇති කරන තාපයක් තියෙනවා. ඒක වැයවීමක් විදියට අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි එතනදී විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. අපි මෝටරයක් උදාහරණයට ගත්තොත් මෝටරයේදීත් කරන්නේ විද්‍යුත් ශක්තිය යාන්ත්‍රික ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. දැන් ඒ විදිහට ගත්තාම එන්ජිමේදීත් කරන්නේ මේ ශක්ති පරිවර්තනයක්. ඒකෙදි කරන්නේ අපි දාන්නේ ඉන්ධන පෙට්‍රල් හෝ ඩීසල් මේ තියෙන රසායනික ශක්තිය. මෙය යාන්ත්‍රික ශක්තියක් විදිහට පරිවර්තනය කිරීමක් තමයි එන්ජිමක් තුලදී අපිට සිද්ධ වෙන්නේ. එතකොට අපි එන්ජිමක් කියන්නේ මොකක්ද? ශක්තිය පරිවර්තනය කරන උපකරණයක්. මොකක්ද මේකෙන් සිද්ධ වෙන්නේ? රසායනික ශක්තිය චාලක ශක්තියවත් යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කරනවා. දැන් මේකට උපයෝගී කරගන්නේ අපිට වැය කරන්න සිද්ධ වෙනවා. මේකට අපි මේ ශක්ති පරිවර්තනය කිරීම සඳහා තාප ශක්තිය තමයි මේක ගිනි ගැනීම තමයි සිද්ධ වන්නේ. එතකොට අපි මේකේ බැලුවහම අපි එන්ජින් වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන් මේ ශක්තිය පරිවර්තනය කිරීම. දැන් ඒ ශක්තිය සිදු කරන ස්ථානය අනුව තමයි මේ පරිවර්තනය සිද්ධ වෙන්නේ. දැන් මේක එකක් තමයි මේ දහනය සිද්ධ වෙන්නේ බාහිරව. අපි මෙතන එන්ජිම විදිහට සැලකුවොත් මේකෙදි කරන්නේ දහනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ගල් හඟුරු හෝ වෙනත් දෙයක් වෙන්න පුළුවන්. මෙතනදී ඒක දාහනය කරලා පසුව ඒකේ වාෂ්පයක් බවට අරගෙන තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. මේක අපි ඈත අතීතයේ ඉඳලා මේ වාහන ක්ෂේත්‍රයේ එනකොට අරෝදීන් පටන් අරගෙන ආපු දෙයක්. අපි දන්නවා ජේම්ස් වොට් විසින් තමයි මේ වාෂ්ප එන්ජිම නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඒකෙදි වෙන කාරණාව තමයි හොඳ වැඩිපුර ශක්තියක් අපතේ යාම මෙතනදී සිද්ධ වෙනවා. ඉතින් දැන් මේ ඒ වගේම ලොකු පරිසර දූෂණයකුත් ඇති වෙනවා. එතකොට ඒ දහනය බාහිරින් සිද්ධ වෙන ක්‍රියාවලිය අනිත් එන්ජින් වර්ගය තමයි
මේ අභ්‍යන්තර දහන. දැන් අපි පාවිච්චි කරන්නේ අභ්‍යන්තර. අපිට ඇහැට ගින්දරක් දකින්න වෙන්නේ නැහැ. මේ සිදුවීම සිද්ධ වන්නේ එන්ජිම තුල. එතකොට අපි ප්‍රධාන වශයෙන් එන්ජින් බාහිර සහ අභ්‍යන්තර දහන වශයෙන් වෙන් කරන්න පුළුවන්. එතකොට මේ අභ්‍යන්තර දහන එන්ජින් අපි දැන් භාවිතේ නැහැනේ බාහිර දහන. එතකොට අභ්‍යන්තර දහන එන්ජින් ගත්තාම මේක තව දුරටත් වර්ගවලට වෙන් කරන්න පුළුවන්. මේ අපි මේ ඕගලන්ට මේ රූපරාමුවෙන් පෙන්වන්නේ ගුවන් යානාවල පාවිච්චි කරලා තියෙන ටර්බයින් එන්ජිමක්. මේක ජෙට් එන්ජින් එකක් කියලා කියන්න පුළුවන්. මේකෙත් කරන්නේ අභ්‍යන්තරයේ සිදුවන දහනයක්. මොකද මේකෙන් ගන්න වාතය මේ චේම්බර් එකකට ගෙනල්ලා එතනදී දහනය කරලා ඒ බලයෙන් තමයි මේකේ ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කරන්නේ. එතකොට මේකත් අභ්‍යන්තරයෙන් තියෙනවා. නමුත් මෝටර රථ ක්ෂේත්‍රයේදී මේ එන්ජින් පාවිච්චි වෙන්නේ නැහැ. දහනය අභ්‍යන්තරව සිද්ධ වෙන්නේ. අපි බලමු අනිත් තව වර්ගයක්. වැන්කල් හෙවත් මේ රොටරි වර්ගයේ එන්ජිම. මේක මෝටර රථ සඳහා පාවිච්චි වෙනවා. නමුත් මෙහිදී වෙන්නේ මේකේ දෝෂ විදිහට මේක අලුත් වැඩියා කිරීමේදී දෝෂ මතුවෙන නිසා සාමාන්‍ය බහුතරයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අභ්‍යන්තර දහන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. මේක මැස්ඩා කියන ආයතනය තමයි මේක හොයාගෙන දැනටත් ලෝකේ ජනප්‍රිය වාහන ඒගොල්ලන්ගේ නිෂ්පාදන සඳහා මෙවැනි එන්ජින් පාවිච්චි කරනවා. මෙහිදී අපිට අභ්‍යන්තර ක්‍රියාවලියක් සිද්ධ වුණත් අපේ මේ දැන් භාවිතා වන වාහනවල තත්ත්වය මේ තුල සිදුවන්නේ. එතකොට අපි ඊළඟට බැලුවොත් මේ පිස්ටන් ක්‍රියාකාරීත්වයෙන් සිද්ධ වෙන එන්ජින්. ඒ කියන්නේ මේ අපි භාවිතා කරන වාහන. ඇත්තට කියනවා නම් අපි මේ ක්ෂේත්‍රය තුල අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ එන්ජින් වර්ගය. මේක පිස්ටන් ඇතුලේ ක්‍රියාත්මක කරලා මේ පිස්ටන් ඉහළ දහනයක් ඇති කරලා ඒ බලෙන් තමයි මේ එන්ජින් ක්‍රියාව. එතකොට අපි බැලුවොත් මේ වර්ග තුනම අපිට අභ්‍යන්තර දහන එන්ජින් ඉන්ටර්නල් කම්බක්ෂන් එන්ජින් විදිහට නම් කරන්න පුළුවන්. අපි මේ පිස්ටන් වර්ගයේ එන්ජින් තව දුරටත් අපි ඉස්සරහට ගෙනියනවා නම් ඒක විවිධ ආකාරයේ කොටස් වලට වෙන් කරන්න පුළුවන්. වර්ග කරන්න පුළුවන්. දැන් මෙතනදී ඕගොල්ලන්ට පේනවා අපි ඉන්ධන වර්ගය අනුව වර්ග කිරීමක් කරලා තියෙනවා. එතනදී ඩීසල් සහ පෙට්‍රල් තවත් ඉන්ධන භාවිත වෙනවා. භූමි තෙල් වලින් දුවන එන්ජින් තියෙනවා, ගෑස් වලින් දුවන එන්ජින්. ප්‍රධාන වශයෙන් මෙතන අපි ඉන්ධන සේසලකන්නේ වැඩිපුර බහුතරයක් මෝටර රථවල පාවිච්චි වෙන්නේ මේ ඩීසල් සහ පෙට්‍රල් කියන ඉන්ධන වර්ග දෙක. දැන් මේ ඉන්ධන වර්ග දෙක භාවිතයෙන් අපිට තවත් වර්ගීකරණයට යන්න පුළුවන් ක්‍රියාකාරීත්වය අනුව දෙපහර සහ සිව්පහර වශයෙන්. අපි ඉදිරියේදී මේවා අපි අද මාතෘකාව විදිහට භාවිතා වෙන්නේ මේ සිව්පහර. ඊට අමතරව දෙපහරේ එන්ජින් කියන එක අපිට මේ වෙන් කරන්න පුළුවන්. දෙපාර සහ අපි බලමු ඉදිරියට යනකොට මෙන්න මේ ඉන්ධන වලින් ක්‍රියාත්මක එන්ජින් දැන් ඩීසල් එන්ජින් එක විදිහකට ඒ කියන්නේ දහනය අනුවත් වර්ගීකරණයකට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඩීසල් එන්ජිමක් ගත්තාම උදාහරණයකට මේකේ සිලින්ඩරය තුල වායුව සම්පීඩනය කරලා ඒකට ඩීසල් සැපයුවාම ඒ නිසා තමයි මේ දහනය කියන ගින්දර තාපයේ ඇතිවීම සිද්ධ වෙන්නේ. ඒක එක ඩීසල් එන්ජින් වලට විශේෂ උක්‍රමයක්. පෙට්‍රල් එන්ජිම ගත්තාම එහෙම දහනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඒකදි වෙන්නේ පෙට්‍රල් වායු ඉන්ධන මිශ්‍රණයක් විදිහට අරගෙන අපි අනිත් පාඩම් වලදී මේ මිශ්‍රණය ගොඩනගින්න හැටි පැහැදිලි වෙයි. එතකොට මේ මිශ්‍රණය සම්පීඩනය කරලා බාහිරින් පුලිංගුවක් ලබා දීලා එයින් තමයි මේ දහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මේ දහනය අනුවත් අපිට මේ එන්ජින් වර්ගීකරණය කරන්න පුළුවන්. තවත් ඉදිරියට ගියොත් තවත් වර්ගීකරණයකට ලක් වෙනවා. දැන් අපි තනි සිලින්ඩර් එන්ජිම නෙමේ මෙතන ඊට වැඩිය විශාල එන්ජින් වලට අපි මේ තනි සිලින්ඩරයක් පාවිච්චි කරන්න බෑ. උදාහරණයක් බර වාහන සඳහා කිසිසේත්ම මේ තනි සිලින්ඩර් එන්ජින් කුඩා වාහන සඳහා තමයි පාවිච්චි වෙන්නේ. බර වාහන සඳහා කිසිසේත්ම මේ
තනි සිලින්ඩර් එන්ජින් පාවිච්චි වෙන්නේ නැහැ. ඒවැ බහු සිලින්ඩර් මල්ටි සිලින්ඩර් එන්ජින් තමයි දකින්න ලැබෙන්නේ. එතකොට මේ රූප රාමුවෙන් ඔයගොල්ලන්ට පේන්නේ සිලින්ඩර් 4ක් භාවිතයෙන් මේ සිලින්ඩර පේලියට පිහිටවල එන්ජින් එකක් ක්‍රියාත්මක වෙන ආකාරය. දැන් මේකෙදි සිලින්ඩර් 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්. ඒ විදිහට 6, 8 දක්වා සාමාන්‍යයෙන් මේ ඉන්ලයින් නැත්නම් එකලි එන්ජින් අපිට දැක ගන්න පුළුවන්. අපි තවත් වර්ගයකට ගියොත් මේ තියෙන V type. මොකද අර එන්ජින් ගත්තොත් අර ඉන්ලයින් එන්ජින් දිගින් වැඩි වෙනවා. ඒක අඩුකරන්න බර වාහනවල දිග කොට කිරීම සඳහා V type එන්ජින් පාවිච්චි කරලා තියෙනවා. මේ V type එන්ජින් කියලා V හැඩයට සිලින්ඩර් ක්‍රියාත්මක වෙන්න හදලා තියෙන එන්ජින් තමයි මේ තියෙන්නේ. අපි මේ ප්‍රතිමුඛ නැත්නම් horizontal oppose මේ දෙපැත්තට පිස්ටන් ක්‍රියා මේක ජනප්‍රිය Volkswagen සමාගමේ එන්ජින් මේ ආකාරයට ක්‍රියාත්මක වෙනවා. තවත් එන්ජින් වර්ග තියෙනවා. මේවැ සිලින්ඩර ක්‍රියාත්මක වෙන්නේ පිස්ටන් දෙපැත්තට. එතකොට මේ විදිහටත් අපි මේ සිලින්ඩර පිහිටලා තියෙන තවත් ආකාරයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. අපි තවත් එකකට ගියොත් මේ තාරකා රේඩියල් එන්ජින් තාරකා එන්ජිම කියලා අපි කියනවා. මේවා සාමාන්‍ය මෝටර රථවල පාවිච්චි වෙන්නේ නැහැ. මේවත් අර ගුවන් යානාවල මුල් කාලේදී පාවිච්චි වුණා. දැනුත් පාවිච්චි වෙනවා. නමුත් බහුතරයක් මම මෙතනදී මේ සියලුම කොටස් වලට යන්නේ නැතුව ප්‍රධාන කොටස් විදියට ගත්තොත් අපි මේකට කියනවා වෙන්නේ මේ දඟර කඳ කැරක වෙනකොට අපි ඉස්සෙල්ලා රූප රාමුවට ගියොත් මේකෙදි වෙන්නේ මේ එන්ජිම අපි මේකට නම් කරලා තියෙනවා පහළට BDC කියලත් ඉහළට TDC කියලා. BDC යනුවෙන් අදහස් වෙන්නේ bottom dead center නැත්නම් යටි පිස්ටන් එකේ යටි සීමාව. එතකොට දඟර කඳ පල්ලෙහාට කැරකිලා තියෙනවා. එතකොට අනිත් එක තමයි පිස්ටන් එක උඩ සීමාව. ඒකට අපි කියනවා TDC නැත්නම් top dead center නැත්නම් මුදුන් සීමාව කියලා අපි මේකට නම් කරනවා. සාමාන්‍යයෙන් එන්ජිමක් කරකැවෙන්නේ දක්ෂිනාවර්තව
දක්ෂිනාවර්තව තමයි එන්ජිම වමට කැරකෙන එන්ජින් තියෙනවා. නමුත් වැඩි වශයෙන් ස්ටෑන්ඩඩ් එක දකුණට තමයි එන්ජිමක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ පිස්ටන් එක ගමන් කරන්නේ ඉහළ TDC සහ BDC අතර. එතකොට මේ TDC සිට BDC දක්වා ගමන් කරන ගමන් මාර්ගයකදී දඟර කඳ අංශක 180ක් කරකැවෙනවා. ඒ කියන්නේ අපි තවත් පැහැදිලි කරලා කිව්වොත් මේක වට භාගයක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක තමයි මේ එක සමහර විට TDC ඉඳන් BDC එන්න පුළුවන්, BDC ඉඳන් TDC එන්න පුළුවන්. එතකොට මේ අවස්ථාව අපි පහරක් විදිහට නැත්නම් ස්ට්‍රෝක් එකක් විදිහට නම් කරනවා. එතකොට අපි මේක පැහැදිලි කරලා තියෙනවා TDC සහ BDC අතර ඇති දුරට අපි පහරක් කියලා කියනවා. එතකොට මේක දඟර කඳින් සැරකුවොත් අංශක 180ක් හෙවත් වට භාගයක් දඟර කඳ මේ අවස්ථාවේදී කැරකෙනවා. ඊළඟට අපි මේ සිව් පහරේ ක්‍රියාවලියට ඔබව යොමු කරන්න හදන්නේ පළවෙනියෙන්ම මේ සිලින්ඩරය තුල අපි පටන් ගන්නෙ පිස්ටන් එක TDC සිට PDC ගමන් කරන අවස්ථාව තමයි පළවෙනි පහර. ඒවත් අපි මේකට ඉංග්‍රීසියෙන් කියලා තියෙනවා ඉන්ටේක්, සිංහලෙන් අපි කියනවා චූසන පහර විදිහට. මෙහිදී සිද්ධ වෙන්නේ මේකේ අපි මේ යාන්ත්‍රික ක්‍රියාවලිය පසුවට අපි බලමු. සිදුවන දේ මෙතන චූසන වෑල්වේ ඇරිලා තියෙනවා, පිටාර වෑල්වේ වැහිලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී පිස්ටන් එක TDC ඉඳන් BDC දක්වා ගමන් කරනකොට සිලින්ඩරයේ ඉහළ පරිමාව වැඩි වෙනවා. එතකොට අපි දන්නවා පරිමාව වැඩි වෙන අවස්ථාවේදී අපි ওই බයිසිකල් පොම්පයක් වුණත් උදාහරණයට ගන්න පුළුවන්. පරිමාව වැඩි වෙනවා කියන්නේ වායුගෝල පීඩනයට වැඩිය ඒ තුල පීඩනය අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ හින්දා මොකද වෙන්නේ? පිටින් බාහිර අවට වාතයේ සිට අවට වායුගෝලයේ සිට වාතය මේකට ඇතුල් වෙනවා. දැන් මෙතනදී මම පොඩි දෙයක් තව පැහැදිලි කරන්නම්. දැන් පෙට්‍රල් එන්ජිමක නම් මේක මේ එන වාතය කාබියුරේටර් එකක් තුලින් තමයි ගමන් කරන්නේ. අපි ඉදිරි පාඩම් වලදී ඔයගලන්ට දැනගන්න පුළුවන් වෙයි. මේ කාබියුරේටරේ තුලින් වාතය එන නිසා මොකද වෙන්නේ? ඒ වාතයත් සමග යම් කිසි අනුපාතයකට ඒක වෙනස් වෙනවා. නියම අනුපාතයක් තියෙනවා. එතකොට මේ යම් කිසි අනුපාතයකට අපි 15ට එක වාතය කොටස් 15කට ඉන්ධන කොටස් එකක් වශයෙන් ඒ තමයි නියම මිශ්‍රණ අනුපාතය. එතකොට මේ විදිහට එන්ජිම තුලට මේ වාතය ඇතුල් වෙනවා. එතකොට මොකද වෙන්නේ? පිස්ටන් එක TDC දක්වා සිට BDC දක්වා ගමන් කරනවා. මෙහිදී බලයක් නිපද වෙන්නේ නැහැ. අපි මේක අපි විසින් තමයි සමහර විට පන ගැන්වුම් මෝටරයක් ආධාර කරගෙන, සමහර විට අපි කික් පැඩල් එකක් ආධාර කරගෙන, දැන් ඔය සමහර විට ලණුවක් ඇදලා ඒ වගේ දෙයකින් තමයි මේ අවස්ථාව අපිට ගන්න වෙන්නේ. එන්ජිමෙන් මේකට බලයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට අපි දෙවෙනි පහරට ගියොත් මේ තියෙන්නේ සම්පීඩන පහර. ඒවත් මේක අපි නම් කරලා තියෙනවා කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එක විදියට. දැන් මෙතනදි වෙන්නේ අර TDC ඉඳන් BDC දක්වා ඇතුළට ඇදගත් වායු ඉන්ධන මිශ්‍රණය නැවත පිස්ටන් එක BDCට TDC දක්වා ගමන් කරනකොට සම්පීඩනයකට ලක් වෙනවා. ඒ කියන්නේ සම්පීඩනය කියලා කියන්නේ පීඩනයකට ලක් වෙනවා. මොකද මේ ලක් වෙන්න හේතු වෙන්නේ අර චූසන වෑල්වය මේ අවස්ථාවේදී වැහිලා තියෙන නිසා තමයි මේ අවස්ථාවට ලක් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර ඇදගත් වායු පරිමාව මේකට හිර වෙනවා. මෙතෙන්දී ඔයගලන්ට තව දෙයක් මේ අවස්ථාවේදී කියන්න. මේ ඇදගත් වායු ප්‍රමාණය අනුව තමයි එන්ජින් අපි දැන් උදාහරණයක් ඇටියට මෝටර් සයිකල් එන්ජිමක් ගන්නවා නම් අපි දන්නවා 100cc කියලා කියනවා, 125 කියලා තියෙනවා, 100. ඒ ඇදගත් වාතයේ ඝන සෙන්ටිමීටර් ප්‍රමාණය අනුව තමයි මේ එන්ජිමේ තියෙන්නේ. එතකොට සිලින්ඩර් 4 එන්ජිමක් ගත්තොත් ඒ තනි සිලින්ඩරේ ප්‍රමාණය වගේ 4 ගුණයක් සිලින්ඩර් 4ක් තියෙනවා නම් ඒක තමයි අපි හිතමු 1500 හෝ 1000 හෝ ඒ වගේ cc එකකට ගිහිලා තියෙන්නේ. දැන් අපි ඊළඟ තුන්වෙනි පහරට යනවා නම් මේ තියෙන්නේ
මේ සම්පීඩනය වූ වායුව දැන් මේක අපි බාහිර පෙට්‍රල් එන්ජිම නිසා බාහිර බලයක් විදිහට මොකද කරන්නේ පුලිඟුවක් මගින් මේ පුලිඟු පේනුවෙන් නිකුත් කරන පුලිඟුවක් මගින් ස්පාර්ක් ප්ලග් එකකින් එන ස්පාර්ක් එකක් මගින් දහනයට ලක් කරනවා. එතකොට මොකද වෙන්නේ? විශාල පිපිරීමක් වගේ ලොකු බලයක් ඇති වෙනවා. මේක කොහෙන්වත් යන්න බෑ. ඒ සම්පූර්ණ බලයම පිස්ටන් එක මතට තමයි මේ අවස්ථාවේදී ලැබෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? මේ පිස්ටනය අධික බලයක් සහිතව පහතට තල්ලු කරනවා. මේ බලය අපි දන්නවා ජවරෝධය මේ එන්ජිමේ අනිවාර්යෙන් තියෙන කොටසක්. එහා පැත්තේ තියෙන අර මුල් රූප රාමු වල දකින්නත් ඇති. එතකොට මේ ජවරෝධයට මේ බලය උරා ගන්නවා. මෙන්න මේ අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් එන්ජිම පණ ගැන්වෙන අවස්ථාවක්. දැන් මේ අවස්ථාවේදී තමයි එන්ජිමෙන් බලයක් එළියට පිට කරන අවස්ථාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අවසාන සිව්පහර එන්ජිමේ අවසාන අවස්ථාව නැවතත් යන්නේ පිස්ටන් එක BDC සිට TDC දක්වා තමයි මේක දෙන්නේ. මෙහිදී ඔයගොල්ලන්ට පේනවා පිටාර වැල්වේ නැත්නම් එක්සෝස් වැල්ලය ඇරෙනවා. එතකොට මේ අර වේගයෙන් පිස්ටන් එක පල්ලෙහාට ගමන් කිරීම නිසා දහනය වෙමින් ගමන් කරලා දැන් අවසානයේදී මේකේ තියෙන්නේ දහනය වූ වාතය. මේකෙන් අලුත් වාතයක් ගැනීමට නම් මේක පිට කරන්න ඕනේ. දැන් ඒ සඳහා තමයි මේ සයිලන්සර් එකට සම්බන්ධ කරලා තියෙන මේ සම්බන්ධ වන පිටාර වැල්වය විවෘත කරපුවාම වෙන්නේ මේ දහනය වූ වාතය පිටාර වැල්වය හරහා අවට පරිසරයට මුදා හැරෙනවා. ඉතින් මේ එන්ජිමේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂමතාවයේ තියෙන්නේ මේ ඇතුලේ සිදුවන ක්‍රියාදාමය හරියාකාර සිදුවීම තුලින් තමයි අපිට හොඳ පිට කරන වාතයක් කොමුණත් වාතය හොඳ වෙන්නේ නැහැ. නමුත් අපි අපේ ප්‍රමිතීන්ට අනුව මේ වාතය පිට කිරීමට හැකියාවක් ලැබෙන්නේ. අපි දැන් මේ අවස්ථා 4 මෙන්න මේ විදියට තනි රූප රාමුවට ගෙනල්ලා බලන්න පුළුවන්. අපි පළවෙනි අවස්ථාව චූසන අවස්ථාව මම සිංහලෙන් පැහැදිලි කරන්නම්. චූසන අවස්ථාව මෙහිදී වෙන්නේ පිස්ටන් එක TDC ඉඳන් BDC දක්වා ගමන් කරනවා. දඟර කඳ බිඳුවේ සිට 180ක් කරකැවෙනවා. පළවෙනි පහර බලයක් නිපද වෙන්නේ නැහැ. වාතය වාත ඉන්ධන මිශ්‍රණය සිලින්ඩරයට ඇතුල් වෙනවා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව කම්ප්‍රෙෂන් නැත්නම් සම්පීඩන පහර. මෙහෙදි වෙන්නේ අර ඇදගත් වායු වැල්වය වැහිලා තියෙනවා. ඇදගත් වායු ඉන්ධන මිශ්‍රණය සම්පීඩනයට ලක් වෙනවා. එතකොට මේ සම්පීඩනයට ලක් කරන්නේ ඇයි? ඒ දහනයට අවශ්‍ය වන උෂ්ණත්වය ලබා ගැනීමට තමයි මේ සම්පීඩනය කරන්නේ. එතකොට මේ උෂ්ණත්වය පීඩනය වැඩි වෙනවා සිලින්ඩරය තුල. උෂ්ණත්වය වැඩි වෙනවා. වාතය සම්පීඩනය කියන්නේ හිර වෙලා පවතිනවා. අපි මේ හිර වෙන ප්‍රමාණය අපිට කියනවා මේ එකට නම් කරලා තියෙනවා දහන කුටීරය. දහන කුටීරයට තමයි මේ සම්පූර්ණ වායුව හිර කිරීම සිද්ධ වෙන්නේ. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි එන්ජිමේ පණ ගැන්වෙන නැත්නම් බලය ඇති කරන අවස්ථාව. මේ තුලින් තමයි එන්ජිමෙන් ශක්තිය පිට කරන්නේ. අපි පාවිච්චියට ලබා ගන්න එන්ජිමේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ. කොහොමද වෙන්නේ? දැන් මේක නම් ඩීසල් එන්ජිමක්. මම ඒකත් ඕගලන්ට මෙතනදී පැහැදිලි කරන්නම්. පස්සේ මෙතනදී තුන්වෙනි අවස්ථාවේදී තියෙන්නේ බලය ඇති කරන අවස්ථාව. මෙහිදී සිද්ධ වෙන්නේ ස්පාර්ක් ප්ලග් එක ක්‍රියාත්මක වීම නිසා මොකද වෙන්නේ? අර වායු ඉන්ධන මිශ්‍රණය දහනයට ලක් වෙනවා. දහනයට ලක් වෙන බලයෙන් පිස්ටන් එක පල්ලෙහාට තල්ලු කරනවා. ඒ බලය තමයි අපි අර මම මුලින් කිව්ව ජවරෝධයට අපි එන්ජිමෙන් සිදු කරගන්නා කාර්යයට එන්ජිමේ ක්‍රියාකාරීත්වයට පාවිච්චි කරන්නේ. ඊළඟ අවස්ථාව දැන් දහනය වෙච්ච වායුව තමයි බලපහරේ අවසානයේ ඉතුරු වෙන්නේ. මේ වාතය එළියට දැමීම තමයි සිදු කරන්න ඕනේ. මේ අවස්ථාවේදී මේ අවස්ථා දෙකේදීම වැල් දෙකම වැහිලා තියෙන්නේ. මේ හතරවෙනි අවස්ථාවේදී නැවතත් පිටාර වැල්වේ විවෘත වෙනවා. එතකොට දාහනය වෙලා ඉතිරි වාතය මේ සිලින්ඩරයෙන් එළියට තල්ලු වෙනවා. සයිලන්සරේ හරහා බාහිර අවකාශයට මුදා හැරෙනවා. එතකොට දැන් මේ අවස්ථාවේදී අපි ඩීසල් එන්ජිමටත් මෙතෙන්ට යොමු වුණොත්
ඩීසල් එන්ජිමේදී මෙතන මිශ්‍රණයේ ගොඩනගන විදිහම වෙනස්කමක් තියෙනවා. තමයි මම පෙට්‍රල් එන්ජිම පැහැදිලි කෙරුවේ චූසන අවස්ථාවේදී වායු ඉන්ධන මිශ්‍රණයක් විදිහට තමයි සිලින්ඩරයට ලබා ගත්තේ. දැන් ඩීසල් එන්ජිමක කොහොමද? මීට වැඩිය වෙනස්. එන්ජිම මම මුලින් කිව්වා සම්පීඩන දහනයක් සිද්ධ වෙන්නේ. මෙහිදී සිද්ධ වෙන්නේ සාමාන්‍ය අපි අපට වායු ගෝලයේ තියෙන වාතය ඉන්ධන මිශ්‍ර කිරීමකින් තොරව සිලින්ඩරයට ඇතුල් කරගන්නවා. ඊට පස්සේ පළවෙනි චූසන අවස්ථාවේදී ඒක තමයි එතන ක්‍රියාවලිය පිස්ටනේ වාතය ඇතුල් වුණාට ඇතුළට ගන්නා වාතය වෙනස් ආකාරයකින් තමයි මිශ්‍රණයක් විදියට නෙමෙයි සම්පූර්ණ අපේ මේ අවට වායු ගෝලයේ තියෙන වාතය ෆිල්ටර් එකකින් එයා ක්ලීනර් එකකින් ෆිල්ටර් කරලා තමයි එන්ජිම තුලට ලබා ගන්න. ඊළඟට සම්පීඩනය කරනවා ඩීසල් එන්ජිමේදී අර පෙට්‍රල් එන්ජිමකට වැඩිය සම්පීඩන අනුපාතයකට මේ වාතය හිර කරනවා. එතකොට එතනදිත් ක්‍රියාවලිය සමාන විදියට දැක්කට අර පෙට්‍රල් එන්ජිමට වඩා වැඩි ප්‍රමාණයකට මේක සම්පීඩනය වෙනවා. එතකොට ඒ අනුව බැලුවාම ඩීසල් එන්ජිමක් පෙට්‍රල් එන්ජිමකට වඩා අපිට නිකං කැරකෙව්වොත් අපහසුතාවයක් අතට දැනෙනවා. එහෙම කරකවලා එන්ජිම සාමාන්‍ය අතින් කික් කරලා ඒ විදිහට ඩීසල් එන්ජිමක් ස්ටාර්ට් කරන්න බෑ. අනිවාර්යයෙන්ම පණ ගැන්වුම් මෝටරයක් පාවිච්චි කරන්නම සිද්ධ වෙනවා. එතකොට අවසානයේදී අර අපි අවට වායු ගෝලයෙන් ලබාගත් සම්පීඩනය වූ වාතයට ඩීසල් දහනයේදී මේ රූප සටහනේ පෙන්වලා තියෙන ආකාරයට ඉන්ජෙක්ටර් එකක් මගින්. එතකොට ඒකට ඉන්ජෙක්ටර් පොම්පයකින් ඩීසල් පීඩනය කරලා මොකද අධිපීඩනයක් මේ තුල තියෙන්නේ. ඩීසල් ඉන්ජෙක්ටර් එක හරහා සිලින්ඩරය තුලට ඩීසල් ඉන්ජෙක්ට් කරනවා නැත්නම් විදිනවා. එතකොට ඒ නිසා තමයි මේකෙදි බලපහර ඇතිවීම සිද්ධ වෙන්නේ. එතකොට ඩීසල් එන්ජිමේ සහ ඒ පහරවල් දෙක ඩීසල් සහ පෙට්‍රල් එන්ජිමේ සමාන තත්ත්වයක් තියෙනවා. නමුත් දහනය සිදු කරන ආකාරයේ වෙනස්. ඊළඟට පිට කරන එකත් සමානයි. මොකද එක්සෝස් පෑල් එක විවෘත වෙලා වාතය පිටට තල්ලු වෙනවා. ඊළඟට අපි බලමු මේ එන්ජිමේ මේ සිලින්ඩර පහර 4 කොහොමද සිද්ධ වෙන්නේ කියන එකත්. ඒක අපි එන්ජිමක් අලුත් වැඩියාවද මම මුලින් කිව්වා වගේ අපි සම්පූර්ණ එන්ජිමක් අලුත් වැඩියාවේදී මේ මොන කොටස්ද අපි පරීක්ෂාවට ලක් කරන්නේ ඒවා කොහොමද ඒවැ ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙන්නේ කියන එක අපි වෙනම අපි බලමු මේ අවස්ථාවේදී. අපි මේ විදිහට ගත්තාම අපි එන්ජිම මෙන්න මේ විදිහේ ක්‍රියාකාරීත්වයක් අපිට දැනගන්න පුළුවන්. දැන් මේකේ වෑල් දෙක ගත්තොත් මේ තියෙන්නේ එහා පැත්තේ චූසන වෑල්ව, මේ තියෙන්නේ කාබියුරේටර් එයා ක්ලීනර් එක හරහා වාතය ඇදෙනවා. ඒ ඇදෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී චූසන පහරේදී සම්පීඩන පහරේ සම්පීඩනය වෙලා මේ රතු පාටින් පෙන්නන බල පහර අවස්ථාවේදී මේක ගිනි ගැනීමට ලක් වෙලා මේ පිටාර වෑල්වේ විවෘත වෙන මොහොතේදී මේ තියෙන සයිලන්සරය තුලින් අවට වාතයට මුදා හැරෙනවා. දැන් මේකෙදී අපි මේ වෑල් ක්‍රියාකාරීත්වය මම මුලින් පැහැදිලි කළ චූසන සහ පිටාර වෑල්ව ක්‍රියාත්මක වීම තමයි අපි ඊළඟට වැදගත් වෙන්නේ. අපි මේවා එන්ජිමක් අලුත් වැඩියාවේදී මේවා හරියට මේ පිස්ටන් ගමන අනුව වෑල් ක්‍රියාකාරීත්වය සුළු හෝ වෙනසක් වුණොත් නිවැරදි ක්‍රියාකාරීත්වයක් එන්ජිමෙන් සිද්ධ වෙන්නේ නැහැ. යම් දෝෂ ඇති වෙන්න පුළුවන්. එතකොට මේකෙදී අපි මේ අවස්ථාව අපි මුල් රූප රාමුවට ගියොත් මෙතනදී අපි දන්නවා මේ ඕගොල්ලන්ට මේ පැහැදිලි කෙරුවේ පිටාර පහර. පිටාර පහරට පස්සේ ආයි නැවතත් මේ චූසන පහරට මාරු වෙනවා. දැන් මේ පිටාර පහර මොහොත බැලුවොත් මේ අවස්ථාවේදී තියෙන්නේ පිටාර වෑල්වේ විවෘත වෙලා ඊට පස්සේ පහරේදී නැවත පිටාර වෑල්වේ වැහිලා ඒ අවස්ථාවේදී චූසන වෑල්වය විවෘත වෙනවා. මෙන්න මේ මොහොත මේ වෑල් දෙක මාරු වෙන අවස්ථාව. පිටාර වෑල්වේ වැසීම ඒකම චූසන වෑල්වේ ඇරීම. ඒක හරියටම පිස්ටන් එක මුදුන් සීමාවට පැමිණෙන විටදී තමයි සිද්ධ වෙන්නේ. අපි ඒකට නම් කරනවා උපරිපතනය හෙවත් ඕවර්ලැප් අවස්ථාව කියලා.
මේක හරීම වැදගත් අවස්ථාවක් මේ එන්ජින් අලුත් වැඩියාවේදී අපි ටයිමින් තියනකොට මුහුර්තනය සකස් කරනකොට වැදගත් අවස්ථාවක් තමයි මේ උපරිපතනය කියන අවස්ථාව. වැල් මූර්තන සටහන තමයි මම මේ ගෙනල්ලා තියෙන්නේ. අපි දැනගත්තා මේ සිව්පහරේ ක්‍රියාවලිය චූසන, සම්පීඩන, බල, පිටාර 180. ඒ කියන්නේ වට භාගයේ 4යි. එතකොට පහරවල් 4යි. පහරවල් 4ක හේවත් අංශක 720කදී තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ 720 මම ඕගොල්ලන්ගේ මේ රූපයට ගෙනල්ලා තියෙනවා මූර්තන සටහනට. අපිට පුළුවන් වෙන්න ඕනේ ඕගොල්ලන්ගේ විභාගවලදී මේ තනියම ඕගොල්ලන්ට ක්‍රියාකාරකමක් ලෙස ඇඳීමේ හැකියාව පවා තියෙන්න ඕනේ. අපි මේකෙදි මේ රේඛාවෙන් ඉහත පැත්ත TDC ලෙසත් රේඛාවෙන් පල්ලෙහා BD ලෙස පෙන්눔 කරලා තියෙනවා. පළවෙනියෙන්ම චූසන පහරේදි වෙන්නේ පිස්ටන් එක TDC සිට PDC දක්වා ඉහත සිට පහතටනේ ගමන් කරන්නේ. මෙන්න මෙතනින් තමයි ස්ටාර්ට් එක එන්නේ. මෙතන සිට මේකේ පල්ලෙහාට පිස්ටන් එක ගමන් කරනවා. දඟර කඳ මෙන්න මේ වට භාගයේ කැරකෙනවා. එතකොට මෙන්න මෙතන ඉඳලා තමයි සම්පීඩන පහර ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙතෙන්. එතකොට මෙතන මේ රතු පාටින් අපි දන්නවා අපි දැක්කා මේ බල පහර ක්‍රියාත්මක වෙන අවස්ථාව. එතකොට මෙතෙන්ට එනකන් ඒක BDC දක්වා ගමන් කරනවා. BDC වලදී ආයි නැවත පිස්ටන් එක ඉහළට ගමන් කරන අවස්ථාවේදී දැවුණු වාතය එළියට පිට වෙලා අපි පිටාර වායුව බාහිර ලෝකයට ගමන් කරනවා. එතකොට මේ අවස්ථා හතරේදී මේ වැල් ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ? නියම අංශකයට කොහොමද සිද්ධ වෙන්නේ කියන එක උදාහරණයක් සහිතව මේක සුළු සුළු වෙනස්කම් සමහරව එන්ජින් වලදී වෙනවා. සමහර එන්ජින් දැන් නවීන එන්ජින් නිෂ්පාදනය කරලා තියෙනවා. ධාවනය වෙන විටම මුහුර්තනය වෙනස් වෙන විදියටත් දැන් නවීන එන්ජින් නිෂ්පාදනය කරලා තියෙනවා. අපි බලමු කොහොමද කියලා. ඇත්තටම මේ මෙන්න මේ රේඛාවෙන් ඕගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ අපි චූසන පහර TDC වලදී පටන් ගත්තත් අපි කිව්ව චූසන වාර TDC සිට BDC දක්වා ගමන් කළත් චූසන වැල්වේ අපි පැහැදිලි වුණේ ඒ අවස්ථාවේදී විවෘත වෙනවා. මේ චූසන වැල්වේ විවෘත වුණේ TDC වලට ඉස්සෙල්ලා තමයි. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් TDC වලට ඉස්සෙල්ලා කියන්නේ චූසන පහරට පෙර පහර නැත්නම් පිටාර පහරදී තමයි මේ ඉන්ලට් වැල් විවෘත වීම සිද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ රේඛාවෙන් දෙන අංශක 15කට පෙර TDC වලට අංශක 15කට පෙර තමයි චූසන වැල්වේ විවෘත වෙලා මේක මේ අංශක 15යි මෙතන 180ක් ගිහිල්ලා නැවත අංශක 30කට පසුව තමයි ඉන්ලට් වැල් එක වැසීම සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම අපි ඉස්සෙල්ලා පැහැදිලි කරගත්තත් සම්පීඩන පහර යටි සීමාවේ පටන් ගත්තයි කියලා සම්පීඩනය වීම වෙන්නේ යටි සීමාවේ සිට අංශක 30කට පසුව තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ තියෙන්නේ ඔන්න සම්පීඩනය වෙනවා. සම්පීඩන වෙලා මේ රේඛාවේ මෙන්න මෙතන මේ හරි මෙතෙන්ට TDC දක්වා ගමන් කරනකොට මේකෙදී අංශක මෙතන මේක ඇවිල්ලා ඩීසල් එන්ජිමක රූප සටහනක් මෙතන තියෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී තමයි ඩීසල් විදීම සිද්ධ කරලා තියෙන්නේ. නැත්නම් මේක පෙට්‍රල් එන්ජිමක නම් මේ අංශක 35ක් දක්වා එහාට යන්නේ නැහැ. අංශක 5කදී 7කදී මෙන්න මේ වගේ ස්ථානයකදී තමයි ස්පාර්ක් ප්ලග් එක ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ පිස්ටන් එකේ TDC වලට එන්න සුළු මොහොතකට අංශක 5කට පෙර තමයි ස්පාර්ක් ප්ලග් එක ක්‍රියාත්මක වෙන්නේ. මොකද මේකේ අවශ්‍යතාවය තියෙන්නේ මේ දහනයටත් යම්කිසි කාල සීමාවක් යනවා. දහනය ඇති කරලා බලය ලබා දීමට. එතකොට මේ කාල සීමාව ලබා ගැනීමට තමයි ස්පාර්ක් එක අංශක කීපයකට ඉස්සලා මේ රූප සටහනේදී ඒක සඳහන් වෙලා නැහැ. ස්පාර්ක් එක දෙන්නේ මේකේ නම් ඉග්නේෂන් ඉන්ජෙක්ටර් එකකින් ඩීසල් විදීම සිද්ධ වෙලා තියෙනවා අංශක 35කට පෙර. ඊට පස්සේ මේ කාලය තුල ලැහැත්ති වෙලා ඵලය ලබා දීමට ලැහැත්ති වෙලා බලය ලැබීම මෙන්න මෙතන සිට තමයි බලපහරේ ක්‍රියාවලිය
සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙතනදී තවත් ඕගලන්ට යමක් පැහැදිලි කරන්න ඕනේ. සමහර විට එන්ජිම අධික වේගයෙන් ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී අධික වේගයෙන් ක්‍රියාත්මක අවස්ථාවේදී මේ අංශක 7 හෝ 5 හෝ ඒ ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ හින්දා ඒ අවස්ථාවේදී එන්ජින් වේගය වැඩි වෙන අවස්ථාවේදී මේ ඉග්නිෂන් පොයින්ට් එක before TDC අංශකය, ඒ කියන්නේ ස්පාර්ක් එක ලබා දෙන අංශකය BTDC කියලා අපි ඒකට කියන්නේ. ඒක සමහර විට ඔටෝමැටිකලි වෙනස් වෙන විදියට තමයි හදලා තියෙන්නේ. ඒක ඩිස්ට්‍රිබියුටරේ තුල යම්කිසි යාන්ත්‍රණයක් හදලා තියෙනවා ස්වයංක්‍රීයව මේ පොයින්ට් එක වෙනස් වෙන විදිහට. එතකොට අපි ඒක ඉදිරි පාඩම් වලදී ඔයගලන්ට දැනගන්න හම්බ වෙයි. අපි ඊට පස්සේ දැන් මේ පිස්ටන් එක පල්ලෙහාට බලපහරදී ගිහිල්ලා මේ අවස්ථාවේදී අන්තිම ඒ කියන්නේ බලපහරේ ගිහිල්ලා අවසාන වෙනකොට ඒකට හැකියාව ඒන වාතයට වායු ඉන්ධන මිශ්‍රණයට හැකියාවක් නැහැ තව දුරටත් පිස්ටනේ තල්ලු කිරීමට. ඒ මොහොතේදී අපිට ඊට වැඩිය ඵලදායි මේ BDC වලට නැත්නම් යටි සීමාවට එන්න අංශක 50කට රූප සටහනේ අනුව අංශකට 50කට පෙර එක්සෝස් වෑල් එක විවෘත කිරීම තමයි මෙතෙන්දී සිද්ධ කළේ. එතකොට බලපහරේ අවසානයේදී මෙන්න මේ හරියේදී එක්සෝස් වාතය සයිලන්සරෙන් පිට වෙනවා. එතකොට මේ ටිකේදී පිට වෙලා පිස්ටන් එකට වාතයේ ඉතුරු වාතයේ කොටස තමයි මෙතනදී මේ තල්ලු වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී මෙන්න මෙතන මේ අංශක 50 සහ මෙන්න මේ අංශක 20 සහ මෙතන 180 යන අංශක 50 ධන 180 ධන අංශක 20 මෙන්න මේ අංශක ප්‍රමාණය තමයි පිටාර වෑල්වය විවෘතව තියෙන්නේ. එතකොට පිටාර වෑල්වේ යන අවස්ථාවේදී පිටාර වෑල්වේ වාතය එළියට යන අවස්ථාවේදී අංශක 15කට පෙරදී චූසන වෑල්වේ විවෘත වෙනවා. එතකොට මෙන්න මේ මොහොත සැලකුවොත් මෙන්න මේ මොහොත මේ ඊතලෙන් පෙන්නන මේ මොහොත සැලකුවොත් වෑල් උපරිපතනේ නැත්තම් ඕවර්ලැප් කියලා කියනවා. එතකොට මේකේ වැදගත්කමක් තියෙනවා මේ වාතය වැඩිපුර එළියට දැමීමත් අලුත් වාතය නැවත සිලින්ඩරයට ගෙන ඒමටත් මේ ඕවර්ලැප් අංශක ප්‍රමාණය දැන් මේකේ බැලුවොත් එහෙම අංශක 15යි අංශක 20යි අංශක 35ක ප්‍රමාණයක් ඕවර්ලැප් විදියට පෙන්වුම් කරලා තියෙනවා. එතකොට මේ ඕවර්ලැප් කියන එක අපි දන්නවා එන්ජිමක් අලුත් වැඩියා කිරීමේදී විවිධ වූ අවස්ථාවන් වලදී දැන් උදාහරණයක් විදිහට වෑල් ටයිමින් තැබීම ටැපට් සීරු මාරු කිරීම ඒ වගේම ඩිස්ට්‍රිබියුටරේ හෝ පොම්පය ඩීසල් වාහනයක නම් පොම්පය පෙට්‍රල් වාහනයක නම් ඩිස්ට්‍රිබියුටරේ සම්බන්ධ කිරීමට මේ ඕලැප් කියන එක අපිට වැදගත් වෙනවා. එතකොට මොකද ඒ අවස්ථාවේදී පිස්ටන් එක TDC වෑල් දෙකම විවෘතයි. එතකොට ඒ අවස්ථාවේදී අපි ඒ ඕලැප් එක මගින් තමයි නිවැරදි තීරණයක් ලබා ගැනීමට ලැබෙන්නේ. දැන් මේ ස්ලයිඩ් එකෙන් විස්තර කරලා තියෙන්නේ අපි අර වෑල් මූර්තන සටහනේ සම්බන්ධතාවය කොහොමද ගොඩනැගිල්ලා තියෙන්නේ කියන එක. දැන් ඇත්තටම කියනවා නම් මේ වෑල් මූර්තන සටහන අන්තර්ගත වෙලා තියෙන්නේ මේ කෑම් එක නිෂ්පාදනය කරලා තියෙන ආකාරය අනුව මේ කෑම් වල තියෙන කෑම් නෝස් කියලා අපි ඒවට කියනවා. ඒවා හැඩ කරලා තියෙන එක අනුව තමයි අර මුල් පැහැදිලි කළ අංශක ප්‍රමාණ ඇරීම සහ වැහීම ඒ සියලු කොටස් ඕලැප් ඒ ආදී සියලු කොටස් විස්තර වෙන්නේ. දැන් මේ මම මෙතනින් ඕගලන්ට පැහැදිලි කරන්න යන්නේ මේ කෑම් ෂාෆ්ට් එක සහ පිස්ටන් එක සම්බන්ධ මේ වෑල් ක්‍රියා කරන්නේ කෑම් ෂාෆ්ට් එකෙන් මේ පිස්ටන් එක ක්‍රියා කරන්නේ මේ දඟර කඳෙන්. මේ සම්බන්ධතාවය කොහොමද ඇති කරලා තියෙන්නේ කියන එක විශේෂයි. එතකොට මෙතනදී අපි ක්‍රම දෙකක් තියෙනවා. මෙතන මේ සම්බන්ධතාවය බෙල්ට් එකෙන් ඇති වෙන අවස්ථාව තියෙනවා. මෙතන චේන් එකෙන් ඇති කරලා තියෙනවා. ඒ අවස්ථාව තියෙනවා. තවත් මේකට ගත්තාම මේ චේන් එක වෙනුවට මේ දැතිරෝධ දෙකම සම්බන්ධ කරලා මේ සම්බන්ධතාවය ඇති කරලා තියෙනවා. එතකොට ක්‍රම තුනකින් මේ සම්බන්ධතාවය දැතිරෝධ මගින් චේන් එක හෙවත් දම්වැල් මගින් බෙල්ට් එහෙම නැත්නම් මේ පටි මගින් මේ සම්බන්ධතාවය ඇති කරලා තියෙනවා. එතකොට දැන් මේ
දැතිරෝධ වල සම්බන්ධතාවය ගැන තවත් පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් මම ඔයගලන්ට කිව්වා සිව්පහරේ ක්‍රියාවලිය සඳහා පිස්ටන් එක පහරවල් 4ක් ගමන් කරන්න ඕනයි කියලා. එතකොට මේ කාල සීමාවල් වලදී මේ පිටාර සහ චූසන බෑල්වය ඇරෙන්නේ වැහින්නේ එක අවස්ථාවක්. එතකොට එක් අවස්ථාවයි කියන්නේ දඟර කඳ වට දෙකක කාලයක් තුලදී කැමිදණ්ඩ එක වටයකින් තමයි වෙන්නේ. එතකොට මේ දැතිරෝධ අතර අනුපාතය ගත්තාම දෙකට එක අනුපාතයකින් තමයි ක්‍රියාත්මක. මේකේ දැති අපි හිතමු උදාහරණයක් ඇටියට දැති 15ක් තියෙනවා නම් මේකේ මේ කැමිදණ්ඩේ දැති ඒ වගේ දෙගුණයක් 30කට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට එහෙම කරලා මෙන්න මේ ක්‍රම තුනේ සම්බන්ධතාවය ඇති කරලා තියෙනවා. දැන් අපි එන්ජිමක් අලුත් වැඩියා කිරීම කියන අවස්ථාවට යද්දී මේ සම්බන්ධතාවය ඇති කිරීම හරිම වැදගත් දෙයක්. නිවැරදිව සම්බන්ධතාවය ඇති කිරීම. එතකොට මේකට ක්‍රමවේද තියෙනවා. අපි ඒ ක්‍රමවේද පාවිච්චි කරමින් ඒ කියන්නේ මම මේක සරලව මෙතෙන්දි පැහැදිලි කරනවා නම් පිස්ටන් එක TDC වලට ගෙනල්ලා වෑල් දෙක උපරිපතන අවස්ථාවට ගෙනල්ලා තමයි සම්බන්ධතාවය ඇති කරන්නේ. ඉතින් නිෂ්පාදකයන් විසින් මේ සම්බන්ධතාවය ඇති කිරීම සඳහා අපිට සලකුණු යොදලා ලේසි කරලා තියෙනවා. හරිම විදිහ ඒ සලකුණු භාවිතා කිරීම තමයි. නමුත් මේ ක්‍රම දෙකටම මේක විස්තර කරන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී පැහැදිලි කෙරුවේ කැමිදණ්ඩ සහ දඟර කඳ අතර ඇති සම්බන්ධතාවය තමයි පෙන්වුම් කළේ. දැන් මේ ඩීසල් එන්ජිමක් වැඩ කරන හැටි තමයි මෙතනදී පෙන්නලා තියෙන්නේ. දැන් මේ ඩීසල් එන්ජිමේදී මේ සම්බන්ධතාවය අණුව ක්‍රියාත්මක වෙනවා. මේකේ කැමිදණ්ඩ ඔයගොල්ලන්ට පැහැදිලි කරලා නැහැ. මෙතනදී ඩීසල් එන්ජිම නිසා මේ ඉන්ජෙක්ටර් එකෙන් ක්‍රියාත්මක කරන ඩීසල් විදීමත් අර කියන අවස්ථාවන් වලට ගැළපෙන විදියට තමයි බලපහර ඇති කිරීමට නියම මූර්තනයේ තැබීමකින් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒකටත් අපි ප්‍රායෝගික පුහුණුවේදී දැනගන්න වෙනවා ඕලැප් එක ආශ්‍රය කරගෙන මේ පොම්පේ මූර්තනය සකස් කිරීමත් මෙතනදී අපි සිදු කරන්න ඕන. එතකොට මේ අපි මේකෙදික වෙන්නේ අර රූප සටහන් වගේමයි ඩීසල් විදීම අණුව මේ ඩීසල් එන්ජිමක ක්‍රියාකාරීත්වය ඇතිවන ආකාරය තමයි මෙතනදී පෙන්වලා තියෙන්නේ. මම මුලින්ම ඔයගොල්ලන්ට පැහැදිලි කරා කුඩා වාහනවල තමයි තනි සිලින්ඩර් එන්ජින් පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ ගෙනල්ලා තියෙන්නේ දැන් මේකෙදී අපි ගත්තොත් අපි පෙර රූප සටහනට ගෙනත් මේ තනි පිස්ටන් එකක එන්ජිම. දැන් මේක පාවිච්චි කරන්න පුළුවන් කුඩා වාහනයකට පමණයි. මොකද මෙහි බලපහර ඇති වෙන්නේ අංශක 720කට සැරයක්. අංශක 7 වට දෙකකට සැරයක් තමයි මේකේ බලපහර. එතකොට මේක ලොකු එන්ජිමකට වුණොත් මේකේ බලය මදිවීමක් අපිට වෙනවා. මේක නැති කරන්න මේ අංශක 720 අඩු කර ගැනීමට උපක්‍රමයක් විදිහට තමයි අර අපි ඉදිරියේදී දකින බහු සිලින්ඩර් එන්ජින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. අපි මුලින් දැක්ක විදිහට අපි සාමාන්‍යයෙන් ඉන්ලයින් සිලින්ඩර් 2 එන්ජින් තියෙනවා, 3 එන්ජින් තියෙනවා, 4 එන්ජින් තියෙනවා, 5 එන්ජින්, 6 එන්ජින්, 8 එන්ජින් දක්වා බහු සිලින්ඩර් එන්ජින් දැක ගන්න පුළුවන්. දැන් මේ තියෙන අපි ඊළඟ රූප රාමුවට ගියොත් මේකේ අර ක්‍රියාකාරීත්වයේ දෙන සිලින්ඩර 4ක් මේ එන්ජිමේදී දැක ගන්න පුළුවන්. දැන් මේකෙදි කියන්න ඕන දෙයක් තමයි මේ සිලින්ඩර වල අපි දකිනවා මේ බලපහර තමයි මේ රතු අවස්ථාවෙන් විස්තර වෙන්නේ. මේ රතු අවස්ථාව දැන් මේ සිලින්ඩර් දෙකක් එකටම ක්‍රියාත්මක වෙනවා. 1 සහ 4 යන සිලින්ඩර් සහ 2 සහ 3 යන සිලින්ඩර් වල පිස්ටන් ක්‍රියාත්මක කරන්නේ එකට. නමුත් ඒවයේ බලපහරවල් ඇති වෙන්නේ එකටම නෙමෙයි. ඒක වෙනස් කරලා තියෙන්නේ. එහි අරමුණ තමයි අර වට දෙකකදී සිදුවන ක්‍රියාවලිය සිලින්ඩර් 4 එන්ජිම තුල 4ට බෙදලා කරලා තියෙන නිර්මාණයක් විදියට තමයි මේ විදියට කරන්නේ. එතකොට සිලින්ඩර් දෙකක අපි ගත්තොත් වටෙන් වටේට බලපහර ඇති වෙනවා. මොකද වට දෙකකදී එක සිලින්ඩරයක් බලපහරට ඇති වුණත් ඊළඟ අවස්ථාවේදී ඊළඟ වටේදී අනිත් සිලින්ඩරය බලපහරට පත් වෙනවා. එතකොට වටෙන් වටේ එන්ජිම තුල හැම වටේකදීම බලපහරක් ඇති වෙනවා.
එතකොට මේ රූප සටහනේ තියෙන මේ සිලින්ඩර් 4 එන්ජිම ගත්තාම මේකෙදි වෙන්නේ වට දෙකක් තුලදී තමයි සියලුම සිලින්ඩර වෙන්නේ. එතකොට මේ එන්ජිම සැලකුවාම අංශක 180න් ඒ කියන්නේ වට භාගෙන් භාගයට සියලුම සිලින්ඩර ක්‍රියාත්මක වෙනවා. එතකොට අර තනි සිලින්ඩර් එන්ජිමකට වැඩිය බහු සිලින්ඩර් එන්ජිමක් ගත්තාම එහි තියෙන ඵලදායීතාවය නැත්නම් කාර්යක්ෂමතාවය අපිට වැඩි විදිහට මෙතනදී පෙන්වන්න පුළුවන්. දැන් මෙතෙන්දී අපි විස්තර කරන්න හදන්නේ ඔබ ඒ දැක්ක එන්ජිමේ ක්‍රියාකාරීත්වය තුලදී ඒ සිලින්ඩර වල ඇතුළතින් කොයි විදිහේ තත්වයන්ද ඇති වෙන්නේ කියන මේකට අපි කියනවා ජවලන සටහන කියන එක. ෆයරින් ඕඩර් එකකට අනුව මේ සටහනක් ඇඳීමේ හැකියාව ඔබට තියෙන්න ඕන. දැන් මම මෙතනදී තව දෙයක් ඔබට පැහැදිලි කරන්න ඕනේ. මුල් රූප සටහනේදී අර එන්ජින් ක්‍රියාකාරීත්වය අපි විවිධ අවස්ථාවල් වලදී සිද්ධ වෙනවා කියලා කිව්වට මේ සිදුවීම ඇතිවන්නේ යම් කිසි නිෂ්පාදකයා විසින් ලබා දීලා තියෙන ක්‍රම පිළිවෙලකට තමයි සිද්ධ වෙන්නේ. අපි ඒකට කියනවා ජවලන අනුපිළිවෙල කියලා. එතකොට විවිධ නිෂ්පාදකීන් ඒ එන්ජින් සඳහා වෙනත් ජවලන අනුපිළිවෙලවල් අපිට දැන් ඉස්සෙල්ලා රූප සටහන ගත්තොත් ඒකේ තිබුණේ 1 3 4 2. ඒක තමයි සාමාන්‍යයෙන් මේ සිලින්ඩර් 4ක එන්ජින් සඳහා බහුල වශයෙන් භාවිතා වෙන ජවලන අනුපිළිවෙල ෆයරින් ඕඩර් එක. දැන් එන්නේ ඒ එන්ජින් මේ තුලදී ඒ සිලින්ඩර වල කොහොමද මේ අවස්ථාව ඇති වෙන්නේ කියන එක සටහනකට ගෙන හැර පෙන්වීම තමයි මෙතන. මේ ඔබට හැකියාව ලැබෙන්න ඕනේ මේ සියලුම ජවලන අනුපිළිවෙල වලට මෙවැනි සටහන් ඇඳලා සමහර විට ඕගොල්ලන්ට ඒක පරීක්ෂණවලදී පවා ලැබෙන්න ඉඩ තියෙනවා ප්‍රශ්න විදියට හැකියාව ඔබට තියෙන්න ඕනේ. දැන් මම මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා උදාහරණයක් විදියට මේ උඩම තියෙන බහුල වශයෙන් භාවිතා වෙන 1342 කියන ෆයරින් ඕඩර් එකට කොහොමද ජවලන සටහනක් අඳින්නේ කියන එක තමයි මේකේ මේ තුලින් ඕගොල්ලන්ට අවබෝධ වෙයි. දැන් එන්ජිම වට දෙකකදී කොහොමද ඒ සිලින්ඩර වල ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට මේකේ මේ පැති දෙකක් පෙන්වලා තියෙනවා. මෙතනදී තියෙන්නේ මේ සිලින්ඩර අනුපිළිවෙල සිලින්ඩර පළවෙනි සිලින්ඩරය, දෙවෙනි සිලින්ඩරය, තුන්වෙනි සිලින්ඩරය, සිලින්ඩර 4 එන්ජිමක්. එතකොට මේ පැත්තට තියෙනවා ක්‍රෑන්ක් එකේ නැත්නම් දඟර කඳේ අංශක ඒ කියන්නේ වට දෙක අංශක 720 පහරෙන් පහරට වෙන් කරලා බෙදලා තියෙනවා. දැන් එතකොට මේ පේලිය මෙන්න මේ කොටුව තුල බිඳුවේ සිට 180ක් දක්වා දඟර කඳ කැරකෙනකොටත් මේ කොටුවේ 180 සිට 360 දක්වා. ඒ කියන්නේ එක් වටයක් මෙන්න මෙතන මේ රේඛාවෙන් පෙන්눔 කෙරෙන්නේ. එතකොට ඊළඟ වට භාගය 360 ඉඳන් 540 දක්වාත් ඊළඟ වට භාගය අවසාන වට භාගය 540 සිට 720 වට දෙක දක්වාම තියෙනවා. ආයි නැවත මුල අවස්ථාවටපත් වෙනවා. එතකොට මේ ෆයරින් ඕඩර් එකට අනුව පළවෙනියෙන් ජවලනය සිද්ධ වෙන්නේ. මොකද පිස්ටන් මේ පළවෙනි සිලින්ඩරය සහ හතරවෙනි සිලින්ඩරය ඉහළ එකට සිද්ධ වුණත් අපි දන්නවා අපි මුල් අවස්ථාවේදී දැක ගන්න හම්බ වුණා පිස්ටනය පල්ලෙහාට ගමන් කරන අවස්ථා දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා චූසන අවස්ථාව, අනිත් එක ඇවිල්ලා බලපහර අවස්ථාව. ඒ වගේම පිස්ටන් එක ඉහළට ගමන් කරන අවස්ථා දෙකකුත් තියෙනවා. එකක් ඇවිල්ලා පිටාර අවස්ථාව, අනිත් එක ඇවිල්ලා සම්පීඩන අවස්ථාව. දැන් මේ එන්ජින් වල පිස්ටන් දෙකක් එකට ක්‍රියාත්මක වුණත් මේක නිර්මාණය කරලා තියෙන්නේ මේ පහරවල් දෙකට යන විදිහට. දැන් උදාහරණයක් හැටියට පල්ලෙහාට ගමන් කරන බලපහරේදී හතරවෙනි සිලින්ඩරේ එකට ඒ සමග ගමන් කරන හතරවෙනි සිලින්ඩරේ චූසන පහර නැත්නම් ඉන්ටේක් අවස්ථාව තමයි තියෙන්නේ. අපි බලමු රූප සටහන මේ සටහන කොහොමද කරන්නේ කියලා. පළවෙනි සිලින්ඩරය මේ 180 බිඳුවේ සිට 180 තුල බලපහරේ ඒ කියන්නේ බලය ලබා දෙනවා. ඊළඟට 180 මේ වට භාගය තුලදී තුන්වෙනි සිලින්ඩරය මේකට පස්සේ තුන්වෙනි සිලින්ඩරේ තමයි බලපහර ගෙනල්ලා තියෙන්නේ. ඊළඟ 180 දී ඒ කියන්නේ තුන්වෙනි පහරේදී තුන්වෙනි අවස්ථාවේදී මෙන්න මේ
මේ සිලින්ඩරේ මේ 4 වෙනි සිලින්ඩරයේ බලය ගෙනල්ලා තියෙනවා. අවසාන පහර නැත්නම් අවසාන 4 වෙනි අවස්ථාවේදී දෙවෙනි සිලින්ඩරයේ බල පහර බවට පත් වෙලා තියෙනවා. එතකොට අපි ගත්තාම දැන් මේ සිලින්ඩරයේ බල පහර පත් වෙලා මේ සිලින්ඩරයේ බල පහර බවට පත් වෙන අවස්ථාවේදී මේ සිලින්ඩරයේ අවස්ථාවේදී පිටාර පහරේ තමයි පසුවන්නේ. ඊට පස්සේ මේ සිලින්ඩරයේ බල පහර වෙනකොට 4 වෙනි සිලින්ඩරය මේ සිලින්ඩරයේ චූසන පහර සහ මේ සිලින්ඩරයේ පිටාර පහර අවස්ථාවේ තමයි පසුවන්නේ. ඉතින් එන්නේ මේ විදිහට අපිට මේ හැකියාව තියෙන්න ඕනේ මේ සියලු මේවට ඔබට මේ සටහන ඇඳලා තේරුම් ගැනීමේ හැකියාව විස්තර කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. එතකොට අපිට මේ සටහන තුලින් පැහැදිලි වෙනවා අපි මේ අවස්ථාවේදී මේ එන්ජිම වැඩ කරද්දී මේ බල පහර වෙලාවේදී මේ පිස්ටන් එක ගමන් කරනකොට ඒ වැල්ව් එක චූසන පහර අවස්ථාව තමයි තියෙන්නේ. මෙන්න මේ මම හිතනවා අද දවසේ මේ මෙච්චර කරගෙන ආපු කොටස් වලින් ඔබට හැකියාව ලැබෙන්න ඇති කියලා සිව් පහරේ එන්ජිමක සම්පූර්ණ ක්‍රියාකාරීත්වය පිළිබඳ න්‍යායික දැනුම ඔබට ලබා ගන්න පුළුවන් වීම. අපි දැන් මේ සිව් පහර විතරක් නෙමෙයි. අපිට මෙතනින් අපි මේ ඉස්සරහට යනවා අපිට දකින්න තියෙන වාහනවල සිව් පහර එන්ජින් විතරක් නෙමෙයි තියෙන්නේ. 2 ස්ට්‍රෝක් එන්ජින් වල සහ මම මුල් රූපරාම වලින් ඔයගලන්ට ගෙනාවා ඩීසල් 2 ස්ට්‍රෝක් පෙට්‍රල් 2 ස්ට්‍රෝක් එන්ජින් තියෙනවා කියලා. මම මේ අවස්ථාව කරගන්නවා ඔයගලන්ට සරල වශයෙන් හෝ මේ එන්ජින් ගැන යම් කිසි පැහැදිලි කිරීමක් වටහා දීමක් සිදු කරන්න. අද පාඩමේ අන්තර්ගතයේ විදිහට මම ඔයගලන්ට පෙන්නුවා විවිධ එන්ජින් අපි කොටස් දෙකකට වෙන් කෙරුවා. දහනේ අණුව ප්‍රධාන වශයෙන් වෙන් කරලා බාහිර දහන එන්ජින් සහ අභ්‍යන්තර දහන එන්ජින් වශයෙන්. එතකොට අභ්‍යන්තර දහන එන්ජිනුත් වලත් අපි ටර්බෝ වර්ගය ඒ වගේම රොටරි සහ පිස්ටන් වර්ගයේ එන්ජින් විදිහට අපි වෙන් කරලා අපි පිස්ටන් එන්ජින් තමයි මේ ඉස්සරහට ගෙනල්ලා අද පාඩම ඕගොල්ලන්ට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මෙහිදී මම මේ ඕගොල්ලන්ට පෙන්නුවා කොහොමද පිස්ටන් ඉන්ධන වර්ග අණුව වර්ග වෙලා එන්ජින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම ක්‍රියාකාරීත්වය අණුව 2 ස්ට්‍රෝක් 4 ස්ට්‍රෝක් ආදී වශයෙන් ක්‍රියාකාරීත්වය අණුව කොහොමද වෙන් වෙලා තියෙන්නේ. එතකොට එයින් අපි 2 ස්ට්‍රෝක් එන්ජිම අද කරන්න බැරි වුණත් අපි 4 ස්ට්‍රෝක් එන්ජිම කොහොමද ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ. එතකොට ඒ පහරවල් වලදී පිස්ටන් එක සහ වැල් වල ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ අංශක 720ක් තුල වැල් ඇරීම සහ වැහීම වැල් මූර්තන සටහනකට අනුව කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති. ඕගොල්ලන්ට හැකියාව ලැබෙන්න උත්සාහ කරලා බලන්න මේ සටහන ඕගොල්ලන්ගේ මතකයේ තියාගෙන ඒ පිළිබඳ දැනුම ලබා ගන්න ලෙසත් මම ඉල්ලා සිටිනවා. අනතුරුව මේ සිව් පහරේ ක්‍රියාකාරකම් තුළ එන්ජිම තුළ ඒ පහරේදී සිද්ධ වෙන ජවලන අණුපිළිවෙලකට අනුව කොහොමද ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ කියන එකත් මම ඕගලන්ට අද පැහැදිලි කරලා දුන්නා. මම හිතන්නේ මේ තවත් මේ අපි යම් කිසි රාමුවකට කොටු වෙලා තමයි මෙතනදී මේවා කෙරුවේ. තවත් විවිධ වර්ග කිරීම් තියෙනවා එන්ජින් තුල. කැමි දණ්ඩ කොහොමද පිහිටලා තියෙන්නේ? කැමි දණ්ඩ උඩ පිහිටපු අවස්ථාව, පල්ලෙහා පැත්තකින් පිහිටපු අවස්ථාව, ඒ විදිහට තවත් වර්ගීකරණ රාශියක් තිබුණත් අපි මූලික කරුණු කාරණා ගෙනල්ලා මම හිතන්නේ ඕගලන්ට යම් කිසි දෙයක් අද පාඩමෙන් ඕගලන්ට ලබා ගන්න ඇති කියන විශ්වාසය මම තුල තියෙනවා. අපි ඉතින් නැවතත් දිනයක මෙවැනි අලුත් පාඩමකින් හමු වෙන බලාපොරොත්තු වෙන අද දින සමුගන්නවා. සියලු දෙනාටම